සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, සැනසිල්ල සංසිඳීම කියලා කියන්නේ පින්වතුනේ අපි හැම දිනෙකම මේ ජීවිතය ආස කරන දෙයක්. සැනසිල්ලේ ජීවත් වීම, හිතේ සංසිඳීමක් ඇතුව ජීවත් වීම අපි ආසයි. ආසා කළ පමණට සැනසිල්ල සංසිඳීම කියන එක අපේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති වෙන්න හේතුව මොකක්ද? සැනසීම පිණිස පවතින දේවල් අපිට හරි අඩුවෙන් අහන්න ලැබෙන්නේ. සංසිඳීම පිණිස පවතින දේවල් අපිට හරි අඩුවෙන් අහන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතේ ගත කරනකොට ගොඩාක් වටිනවා සංසිඳෙන වචන ඇසීම. ගොඩාක් වටිනවා සැනසිලිදායක වචන ඇසීම. සංසිඳීම ඇති වෙන සැනසිලිදායක බව උපදින වචන කියලා කියන්නේ පින්වතුනි මොනවද මේ ලෝකේ? ඒ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය. හැබෑවටම සංසිඳීම ඇති කරවන, හැබෑවටම ජීවිතයට සැනසිල්ල උදා කරවන වචන බුදුරජුන්ගේ ධර්මයයි. ඉතින් අදත් අපි මේ සුපින්බර අරුණෝදේම සැනසිල්ල උදා කරවන, සංසිඳීම ඇති කරවන සොඳුරු සදහම් පද මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ධම්මපදයේ ඇසුරු කරගෙන ඉගෙන ගන්නටයි අපේ මේ සූදානම. අද දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ කුරුණෑගල පිලැස්සේ පදිංචි මේ වෙනකොට සිංගප්පූරුවේ සේවයේ නියුතු පින්වත් වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයා, ඒ වගේම සමුද්‍රා රත්නායක බිරිඳ, ඒ අයගේ දරුවන් තිදෙනා, දෙපාර්ශ්වයේම දෙමාපියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලයි අද මේ සංසිඳීම ඇති කරවන, සැනසීම උදා කරවන සොඳුරු සද්ධර්මයේ ඇසීම පිණිස ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ අයගේ ප්‍රධාන අරමුණ සදහම් උතුම් මන්ත්‍රී යන ආදරණීය දරුවන් තිදෙනාටත්, චතුරංග සහ සමුද්‍රා දෙපළටත්, ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට, සහෝදර සහෝදරියෝ සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, කලන මිතුරු ඇසුරේ සුවසේ දහම් මඟ දියුණු කරගෙන ධර්මාවබෝධ කරන්ට මේ පින හේතු වේවා කියන අදහසිනුයි ඒ පින්වතුන්ලා අද ධර්ම දානය මේ විදිහට සිද්ධ කරන්නේ. බලන්න පින්වතුනි, ධම්මපදයේ සහස්ස වර්ගයේ අපි මේ වෙනකොට ධම්මපදයේ වර්ග කීපයක් කතා කළා. අද අපි ආරම්භ කරනවා සහස්ස වර්ගයේ ගාථා. ඒ ගාථාවන්ගේ අර්ථ පැහැදිලි කර ගැනීම. සහස්ස වර්ග කියලා කිව්වේ දහස ගැන වදාළ කරුණු.
සහස්ස වර්ගයේ ගාථා ආරම්භ වෙන්නේ ධම්මපදයේ 100 වෙනි ගාථාවෙන්. ධම්මපදයේ 100 වෙනි ගාථාව සහස්ස වර්ගයේ පළමුවෙනි ගාථාව බුදුරජාණන් වහන්සේ මෙහිම වදාළේ. සහස්ස මපිචි වාචා අනත්ථ පද සංහිතා. මෙලොවත් පරලොවත් අයහපතට හේතු වෙන වචන 1000ක් දෙඩුවත් කිසි වැඩක් නැහැ. ඒකං අත්ථ පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. ඒ වුණත් අර්ථවත් වූ එකම එක වචනයක් අහලා ජීවිතේ සංසිඳිලා යනවනම් ඒ වචනේ තමයි උතුම්. අර්ථසුන් සංසිඳීමක් ඇති නොවන වචන දහස් ගාණක් අහගෙන හිටියත් වැඩක් නැහැ කියනවා. එකම එක වචනයක් හරි කමක් නැහැ. ඒ ශ්‍රවණය කරාට පස්සේ ජීවිතේට සංසිඳීම ඇති වෙනවා නම් කෙලෙස් සංසිඳ වී යනවා නම් ආන්ගේ වචනේමයි උතුම්. බුදුරජාන් වහන්සේ ඔය ලස්සන ගාථාව වදාළේ අපේ ධර්ම සේනාධිපතීන් වහන්සේ ආරම්භයා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක දවසක් පිණ්ඩපාතේ වැඩීම පිණිස පිණ්ඩපාතයට පෙර විහාරයේ වැඩ ඉඳලා තමන් වහන්සේගේ නුවණින් බැලුවා මං අද කා ළඟට පිණ්ඩපාතේ වඩින එකද ගොඩාක් සුදුසු. කා උදෙසාද මං උතුම් පින්ඵලයක් උපදවා දිය යුත්තේ. එහෙම බැලුවා. ඒ බලද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නුවණට හසු වුණා තම්බදාඨික කියලා කෙනෙක්ව. මේ තම්බදාඨික කියලා කියන්නේ වයසක තැනැත්තෙක්. ඒ වෙද්දි ගොඩාක් වයසයි. තම්බදාඨික තමයි රටේ හිටපු රජුරුවන්ගේ චෝර ඝාතකයා. චෝර ඝාතක කියලා කියන්නේ හොරු අහුණාට පස්සේ පිංගුතුනේ ඒ හොරුන්ගේ හිස කඳින් වෙන් කරන කෙනා ගහලයා. ගහල රස්සාව කරපු මේ චෝර ඝාතක විශ්‍රාම අරගෙන ඒ චෝර ඝාතකට විශ්‍රාම දෙන්න හේතුව වයසත් එක්ක චෝර ඝාතකට අමාරු වුණා. මේ අපරාධකාරයෙක්ගේ හිස කඳින් වෙන් කරන්න එකපාර කඩුවෙන් කොටා ගන්න බෑ. සමහරවිට දෙතුන් පාර කොටලා තමයි ඒ මිනිස්යාගේ හිස කඳින් වෙන් කරන්නේ. එතකොට අමාත්‍යවරු කතා වුණා මේක හරියන්නේ. දැන් අපේ චෝර ඝාතකකේ ශක්තිය ඉවරයි. දැන් වෙන කෙනෙක් පත් කරමු කියලා ඔන්න පරණ හිටපු චෝර ඝාතක තම්බදාටිකව අයින් කළා. අලුත් කෙනෙක් පත් කළා. හැබැයි අයින් කරනකොට අවුරුදු ගාණක් 55 අවුරුද්දක් චෝර ඝාතක. අවුරුදු 55ක් තිස්සේ කලේ දිනපතාම මිනිසුන්ගේ හිස කඳින් වෙන් කරන එක. ඒකේ නා ඔන්න විශ්‍රාම ලැබලා රාජ්‍ය ගෞරව සහිතව සම්මාන සහිතව විශ්‍රාම ලැබලා එදා ඉතින් ඔන්න තඹදාටික හිතලා තිනවා මං අදවත් හොඳ සුවඳ පැනකින් නහ ගන්න ඕන. හොඳට නාලා සුවඳ විලවුන් ගල්වලා සුවඳ මල් පැලඳගෙන ඒ කාලේ මේ පුරුෂයෝත් සුවඳ මල් පැලඳලා තිනවා. සුවඳ මල් පළඳාගෙන හොඳ කිරිබතක් අනුභව කරන්න ඕන. ඉතින් තමන්ගේ සේවක පිරිසට කිව්වා කිරිබතක් සකස් කරපල්ලා මං හොඳ සුවඳ පැනකින් නාගෙන ඉන්නම් කියලා. සකස් කරපු සුවඳ පැනකින් නාලා මේ වයසක මිනිස්සයා දැන් උදේම කිරිබත් කන්ටයි සූදානම. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහු ගැන දකිනවා. දැකලා කල්පනා කළා මොහුගේ හිත ඇතුලේ වටිනා දෙයක් මොහුගේ ජීවිතයට සැප උපද්දන දෙයක් මොහුගේ ජීවිතේ සංසිඳීම උපද්දන දෙයක් තාම නැහැ. මොහු ජීවිතය ගැන සිහි කරන්න ගත්තොත් මොහුට තියෙන්නේම මිනිසුන්ගේ හිස කඳින් වෙන් කරපු අවස්ථා. මොහුට වටින දෙයක් එකතු කරන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළා තඹදාටිකගේ නිවසට. දැක්ක ගමන් තඹදාටිකගේ හිත ගොඩාක් පැහැදුනා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහැල මලේ පාටයි ඊටාම සුන්දරයි. දැකපු ගමන් හිත පැහැදුනා. පැහැදිලා කිව්වා අනේ පින්වන්ත ශ්‍රමණයන් වහන්සේ වඩින්න ගේ ඇතුළට කියලා ඔන්න වඩම්මගෙන වඩා හිඳෙව්වා. වඩා හිඳවලා මෙයා හදපු කිරිබතේ අග්‍රම භාගයේ මුල්ම කොටස සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිරිබත් වළඳන්න පෙරම කිව්වා ඉතින් උපාසකය ඔබත් කිරිබත් ටිකක් අනුභව කරන්න කිව්වා. තඹදාටිකත් ගේ ඇතුළට ගිහිල්ලා
කිරිබත් ටිකක් අනුභව කළා. දානේ වළඳලා ඉවරුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තඹදාටිකට කතා කරනවා. එහෙමනම් ඉතින් වාඩි වෙන්නකෝ අනුමෝදනා බණක් මං දේශනා කරන්න. අනේ ඉතින් ආසාවේ වාඩි වුණා. වාඩි වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ කියන්න පටන් ගත්තා. දැන් ධර්මය අහගෙන ඉද්දී තඹදාටිකගේ හිතට කිසි සැනසෙල්ලක් නැහැ. මුළු ශරීරෙම වෙවුලන්න ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ නවත්තලා තඹදාටිකෙන් ඇහුවා, "ඒ උපාසක, මොකෝ නුඹ මේ වෙවුලන්නේ? මොකෝ මේ බයටපත් වෙලා වගේ?" "අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ වචන මිහිරි. අරුත් රස වෑහෙනවා ওই ධර්මයේ දේශනා කරද්දී. අනේ ඒත් ස්වාමීනි, මං ජීවිතේ ගත කරපු හැටි මතක් වෙනකොට මට අමාරුයි ওই වචන අහගෙන ඉන්න." සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා, "උපාසකේ, ඔබ කොහොමද ජීවිතේ ගත කළේ?" "ස්වාමීනි, මමනේ රටේ හිටපු චෝර ඝාතක. 55 අවුරුද්දක් තිස්සේ මම මගේ අතින් කී දෙනෙක්ගේ හිස කඳින් වෙන් කළාද?" ස්වාමීනි, ඒකම මතක් වෙනවා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ තඹදාටිකට කිව් දේ. "තඹදාටික, ඔබ ඔබේ උවමනාවටද මේ මිනිස්යාගේ ජීවිත තොර කළේ? එහෙම නැත්නම් රජුගේ අනටද?" තඹදාටික S2 අත ලොකු කරගෙන, මොකද තඹදාටික හිතලා තිබුණේ ඒ ක්‍රමේ. තඹදාටික කියනවා, "ස්වාමීනි, මට කිසි උවමනාවක් තිබුණේ නැහැ. ඒ අයව මරන්න ඕන කියන මට උවමනාවක් තිබෙන්නේ නැහැ. ස්වාමීනි, මම කළේ රජුගේ අන පිළිපැදීමයි." සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා, තඹදාටික, එහෙනම් ඕක හිතන එක පැත්තකින් තියන්න. වැඩක් නැති දෙයක් නෙවෙයි හිතන්නේ. ඔබ දැන් මම මේ කියන වචන වලට හොඳට සමන්පත් යොමු කරන්න." තඹදාටික අර තමන් මිනිස්යන්ව ඝාතනය කළා කියන අදහස අතහැරියා. දහම් පදයට කන යොමු කළා. මෙච්චර කාලයක් නොයෙක් දේ අහලා තිබුණත් ජීවිතේ සංසිඳෙන දේ අහලා තිබුණේ. ඒක අහන්න බාධා ඇති වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නුවණින් ඒ බාධාවත් මගහැරවලා දුන්නා. තඹදාටික බණ ඇහුවා, සෝතාපන්න වුණා. බලන්න පින්වතුනේ, අහන දේවල් අතරේ කෝටි ගාණක් වචන අහගෙන හිටියත් වැඩක් නැහනේ. අවසාන මොහොතේ අර අහන්න ලැබිච්චි ඒ බණපද ටිකෙන් තඹදාටිකගේ ජීවිතේ සංසිඳී ගියා. සංසිඳුණා කියලා කියන්නේ නිරය බය සංසිඳුණා. പ്രേත ලෝකේ යයිද කියන එක යයිද කියලා ඇති වෙන බය සංසිඳුණා. තිරිසන් අපායක යයිද කියලා ඇති වෙන බය සංසිඳුණා. මේ සංසාර ගමනේ ඒකාන්ත වශයෙන් භව 7ක් ඇතුළත සසර දුකින් නිදහස් වෙන ස්වභාවයටපත් වුණා තඹදාටික. සාරිපුත්ත මහරහතන් වහන්සේ භුක්තානුමෝදනා බණ දේශනා කරලා වැඩම කළා. ඊට ටික වෙලාවකට පස්සේ තඹදාටික කාලක්‍රියා කළා, මිය ගියා. භික්ෂුන් වහන්සේලාට ආරංචි වෙනවා තඹදාටික චෝර ඝාතක ඕන්න විශ්‍රාම ගත්තාය. විශ්‍රාම අරගෙන අද උදෑසන කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දානේ චුට්ටක් පූජා කරාලු. ඕන දැන් මැරිලාලු මිනිසයා. ආරංචි වුණා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් මේ ආරංචිය සැලකලා භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, තඹදාටික සුගතිය උපන්නා. භික්ෂුන් අහනවා, "ඈ ස්වාමීනි, තඹදාටික චෝර ඝාතක මිනිස්සු මරමරා හිටියේ. ඔහු සුගතිය ගියා. ස්වාමීනි, ඒක කොහොමද උනේ?" බුදුරජාන් වහන්සේ වදාලා, "ඇයි මහණෙනි, අපගේ සාරිපුත්තයන් අවසාන මොහොතේ ඇසුරු කරන්න ලැබුණනේ." බලන්න පින්වතුනි, සත්පුරුෂ ඇසුර. සත්පුරුෂේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබෙන එකේ වටිනාකම අන්තිම මොහොතේ අපේ සාරිපුත්තයන් ඇසුරු කරානේ මහණෙනි. සාරිපුත්තයන්ගේ භුක්තානුමෝදනා ධර්ම දේශනාවෙන් තඹදාටික සෝතාපන්න වුණා කිව්වා. එතකොට භික්ෂුන් අතරේ පුංචි කසුකුසුවක් හටගත්තා. භුක්තානුමෝදනාවකට කරපු කෙටි ධර්ම දේශනාවකට එච්චර දෙයක් කරන්න පුළුවන්ද? අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ ගාථාව වදාළේ. මොකක්ද ඒ ගාථාව? සහස්ස වර්ගයේ
පළවෙනි ගාථා රත්නය පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වේවි. අපි සජ්ජායනා කරමු මේ උතුම් ගාථාව. සහස්සම්පිචේවාචා අනත්ථ පද සංහිතා ඒකං අත්ථ පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. දහසක් දේවල් කිව්වත් හැඩකොට ඵලයක් නැහැෙහි අරුතක් නැති විට යම් බණ පදයක් මෙනෙවින් නැසු විට අකුසල් දුරු වී යයි නම් එම විට යහපත ඇති කරනා විට ලෙසට උතුම්ය එක බණ පදයත් එම විට. මනුස්සෙකුගේ ජීවිතයේ යහපත උදා කර ගැනීම පිණිස පවතිනවා නම් යම් උතුම් බණ පදයක්, ඒ බණ පදය අහන එකමයි උතුම් කියනවා. ඒ බණ පදය අහන එකමයි ශ්‍රේෂ්ඨ කියනවා. ඒ නිසා පින්වතුනි, ධර්මය අහන්න ආස කරන්න. මේ සංසාර ගමනේ පින් තිබිච්ච අයගේ කෙලෙස් පරිදාහයන් සංසිඳවපු ධර්මය අපේ මේ සවම්පත් වලින් අහන්න ලැබෙනවා කියලා කියන්නේ කොයි තරම් වටිනවද? මුලාවෙන් මුලාවට ගිහිල්ලා අතරමං වෙලා හිටපු අය එක දහම් පදේ අහලා තමන්ගේ ජීවිතේ සංසිඳව ගත්තනේ. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා බාහ්‍ය දාරුචීරිය කියලා කෙනෙක්. ඔය බාහ්‍ය දාරුචීරිය හිටියේ සුප්පාරක පටුනේ. සැවැත් නුවර ඉඳලා සෑහෙන දුර. සුප්පාරක පටුනේ හිටපු බාහ්‍ය දාරුචීරිය තමන් ගැන හිතාගෙන හිටියා මං රහතෙක්, මට කෙලෙස් නෑ, මම මේ සංසාරේ නිදහස් වෙච්ච කෙනෙක් කියලා. ඔය බාහ්‍ය දාරුචීරියගේ ඉෂ්ඨකාමී දෙවි කෙනෙක් හිටියා බ්‍රහ්ම ලෝකේ. ඔය බ්‍රහ්මරාජයා මේ බාහ්‍ය දාරුචීරියට අනුකම්ප කළා. දවසක් රාත්‍රියේ පෙනී හිටලා කියනවා ඈ බාහ්‍ය, ඔහේ හිතන් ඉන්නවනේ ඔහේ රහතෙක් කියලා. ඔහේ හිතාගෙන ඉන්නවනේ ඔහේ නිකලෙස්ය කියලා. බාහ්‍ය දාරුචීරිය ඔහේ දැනගන්නවා ඔහේ රහතුත් නෑ. ඔහේගේ ජීවිතය ඇතුලේ මහා කෙලෙස් ගොඩක් ඔය තියෙන්නේ. ඔහේ මුලාවටපත් වෙලා ඉන්නේ. ඔහේ රහත් මගවත් දන්නේ. බලන්න ඒ කාලේ පින් තිබ්බා ඒ මිනිසුන්ට. තමන් රහතෙක් කියලා හිතාගෙන වැරදිලා ඉන්නකොට ඒක පෙන්වන්න ඉෂ්ඨකාමී වූ දෙවි දේවතාවුන් හිටියා. අද කාලේ අයයන්ටත් එහෙම ඉන්නවා නම් කියලා හිතෙනවා. මේ කාරණා අහනකොට සිහිය උපද්දන්න කෙනෙක්, තමන් යන්නේ වැරදි පාරකය කියලා සිහිය උපද්දන්න කෙනෙක් එකල පින්වන්තයන්ට හිටියා. ඒ පින නිසා. එතකොට බාහ්‍ය දාරුචීරිය කලබල වුණේ. ඒ දෙවියගෙන් ඇහුවා, ඒ බ්‍රහ්මයාගෙන්, ඉතින් ඔබ කියන්නේ මම රහත් නෙවෙයි නං, මං අරහත් මගෙත් නෙවෙයි නං ඉන්නේ, මේ ලෝකේ වෙනත් රහතුන් සිටිනවද? වෙනත් රහත් වැඩපිළිවිලේ ඉන්න අය ඉන්නවද? එතකොට ඒ බ්‍රහ්මයා කිව්වා බාහ්‍ය සැවැත් නුවර කියලා කියන්නේ රහතුන්ගෙන් පිරීලා තියෙන්නේ මේ කාලේ. එහි රහතුන් වැඩ ඉන්නවා. එහි රහත් මගේ හික්මෙන භික්ෂූනුත් වැඩ ඉන්නවා. එපමණක්ද නොවේ, භික්ෂූන්ට අරහත්ත්වයේ පිණිස මඟ කියන මහා ශාස්ත්‍රුන් වහන්සේත් වැඩ ඉන්නවා. බාහ්‍ය උවමනාවක් තියෙනවා නම් ඔබ එහි යන්න කිව්වා. ඉතින් මේ බාහ්‍ය දාරුචීරිය සුප්පාරක පටුනේ ඉඳලා පිටත් වුණා. සෑහෙන දුරක් ගෙවාගෙන ගොඩාක් වෙහෙසිලා සැවැත් නුවරට ආවා. සැවැත් නුවර ජේතවනාරාමේ බාහ්‍ය දාරුචීරිය යන වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. කලබලෙන් බාහ්‍ය දාරුචීරිය, ඔහුට බාහ්‍ය දාරුචීරිය කියලා කිව්වේ දරපතුරු වලින් තමයි ඔහුගේ වස්ත්‍රය හදාගෙන හිටියේ. මේ දරපතුරු වස්ත්‍රය තැඳගෙන බාහ්‍ය දාරුචීරිය සැවැත් නුවර හිටපු එක භික්ෂුවක් ළඟට ගියා. ගිහින් අහනවා,
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෝ මම මේ සෑහෙන දුරක ඉඳලා ඉන්නේ මට බුදුරජාණන් වහන්සේව දකින්න ඕන. එතකොට මේ භික්ෂුව කිව්වා පින්වත බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළානේ. පිණ්ඩපාත කටයුත්ත අවසන් වෙලා ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කරන තුරු ඉන්න. එතකොට බාහ්‍ය කියනවා නෑ. මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ අරහත්ත්වයේ පිණිස මග කියන ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රමාද වෙන්න බෑ. මට කියන්න කොයි ඉසව්වද කියලා. ඉතින් මේ භික්ෂුව ඉසව්ව පෙන්නුවා. බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. හැබැයි බාහ්‍යට පින තිබුණා. ඒ පින තිබ්බ නිසා ඈතටම ශාස්ත්‍රුන් වහන්සේව අඳුනගත්තා කියනවා. කලින් දැකලත් නැතුව. ඈතටම අඳුනගත්තා කියනවා මේ තමයි මං හොයාගෙන ඉන්න ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැටුණා. වැඳ වැටලා කිව්වා ස්වාමීනි සුපාරක පටුනේ ඉඳලා මං එන්නේ. ඔබ වහන්සේගෙන් වචනයක් අහගන්නයි මේ ආවේ. ස්වාමීනි මට ඉක්මනින් බණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ වදාලා බාහ්‍ය දැන් මේ බණ කියන වෙලාවක් නෙවෙයිනේ. මේ පිණ්ඩපාතේ වඩින වෙලාව. පිණ්ඩපාතින් පස්සේ අපි බණ ටිකක් අහමු. බාහ්‍ය කියනවා ස්වාමීනි මගේ ජීවිතේට අනතුරක් වෙන්නත් පුළුවන්. ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙන්නත් පුළුවන්. අනේ ස්වාමීනි මම බණපදයක් අහන ආසාවෙන් මේ ආවේ. මට නිවන පිණිස පවතින ධර්මයේ කියන්නකෝ කිව්වා. 3 වතාවක් බාහ්‍ය ඉල්ලා හිටියා. එතකොට මහා කරුණික ශාස්ත්‍රුන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට ධර්මයේ දේශනා කළා. ඒ බාහ්‍ය දාරුචීරිය ඒ බණපදේ අහලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බාහ්‍ය දාරුචීරියට බාහ්‍ය ඔබ එනම් මෙන්න මෙහෙම හික්මෙන්ට දිත්තේ දිත්ත මත්තං භවිස්සති. ඔබ දකින දේ දැකීම් මාත්‍රයක් විතරක් කරගන්න. සුතේ සුත මත්තං ඔබට ඇහෙන දේ ඇසීම් මාත්‍රයක් විතරක් කරගන්න. මුතේ මුත මත්තං ඔබට මේ දැනෙන සුවඳ ආග්‍රහණය කරන දේ ඔබ රස විඳින දේ ඔබට කයට ලැබෙන පහස එපමණකින් අවසන් කරගන්න. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං ඔබට දැනෙන හිතුවිලි ඒ හිතින් මාත්‍රයක් විතරක් කරගන්න. ඔබ නිදහස් කිව්වා. එතකොට ওই බණපදේ තමයි අහන්න ලැබුණේ. හැබැයි අසිරිමත් ඥානයක් තිබුණු කෙනෙකුටයි මේ අහන්න ලැබුණේ. බාහ්‍ය දාරුචීරිය ඔය ඇසූ ධර්මයේ නුවණින් විමසුවා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ අරහත්ත්වයට පත් වෙලා බොහොම සුළු වෙලාවයි. පිස්සු ඇදිච්ච ගවදිනෙක් කැනලා බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ පිරිනුවම් පාවදාලා. මේ සම්බුද්ධ ශාසනේ වහා ධර්ම අවබෝධ කරපු භික්ෂුන් අතරින් අග්‍රයි අපගේ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ. හැබැයි එසේ ධර්මය අවබෝධ කළේ පින්වතුනි එකම එක බණපදයක් එක මොහොතකට අහන්න ලැබිලා. ඒ නිසා මේ ජීවිතේ අහන දේ කියන එක අපිට ගොඩාක් බලපානවා. අහන ඒවා අහන්න ඕන හිත සංසිඳෙන දෙයක්. ජීවිතේ සංසිඳෙන දෙයක්. කෙලෙස් සංසිඳෙන දෙයක්. අපි ඔහේ අහනවනේ පින්වතුනි. සමහර ලාවට අහන දේවල් නිසා අපිට නැති ප්‍රශ්න හටගන්නේ නැද්ද? අහන දේවල් නිසා නැති කෙලෙස්, නැති අරුබුද, නැති ඇවිස්සිලි ඕන එකක් අහන්න ගියොත් ඒකයි වෙන්නේ. ඒ නිසා අහන එක තෝරා බේරාගෙන අහන්න ඕන. අපි මේ සමන්පත් වලින් අහන ඒවා හොඳට තෝර බේරගෙන අහන්න ඕන. ජීවිතේ සංසිඳීම පිණිස පවතින දේවල් විතරක් අහන්න. හැම එකම අහලා මේ කම්පුරව ගන්න ඕනේ නෑනේ. අපිට වටින දෙයක් අහන්න ලැබිලා තියෙනවා. ඒ අහන්න ලැබිච්ච මොහොතේ ධර්මය යසිය යුත්තේ. එදා ධර්මය අහපු බාහ්‍ය දාරුචීරිය සංසිඳී ගියා. සංසිඳී පිරිනිවනට වැඩම කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් 500ක් නිවි යනවා වගේ පිරිනොම් පාවදාලා. දැන් බාහ්‍ය දාරුචීරිය කියන්නේ මහරහතන් වහන්සේ නමක් කියලා කවුරුත් දන්නේ. ඒක දන්නේ ශාස්ත්‍රුන් වහන්සේ විතරයි.
භික්ෂුන් වහන්සේලාට ඕකත් ආරංචි වෙලා තියෙනවා. අර භාග්‍යතුන් වහන්සේව හොයාගෙන කලබලෙන් ආපු කෙනා, චුට්ටක්වත් විවේක නොගත්ත කෙනා, පිණ්ඩපාතේ වඩිමින් හිටපු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආයාචනා කරලා බණ අහපු කෙනා අන්න හරකෙක් කෙනලා මැරිලලු. ඔන්න ආරංචිය ගියා. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ මේ අහිංසක මිනිසයා ගොඩාක් වෙහෙසිලා හිටියේ. ඒ මිනිසයා මේ කලබලෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් දහම් පදේ ඇහුවේ ස්වාමීනි මගේ ජීවිතේට අනතුරක්ද දන්නේ නැහැ කියලා කිය. අනේ ස්වාමීනි කිව්වත් වගේ මිනිසයා මැරිලා. ඒ මිනිසයා කොහේ උපන්නද දන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බාහිය දාරුචීරිය කියලා කියන්නේ නුවණ තියෙන කෙනෙක්. දහම් පදය කෙටියෙන් ඇහුවට ඔහු ඒක විස්තර වශයෙන් තේරුම් ගත්තා. බාහිය දාරුචීරිය කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා පිරිනුවම් පාවදාලා. මහණෙනි සැනකින් එතෙන්ට යන්න. එතෙන්ට ගොස් බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගේ සිරුර ආදාහනය කොට මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස ස්තූපයක් කරවන්න කිව්වා. අන්නේ වෙලාවේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ මේ ගාථාව වදාලා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ ආරම්භයා. සහස්සම්පිචේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති දහසක් ගාථා කිව්වත් හැඩකොට ඵලයක් නැහෙහි අරුතක් නැති විට යම් ගාථාවක් මනවින් නැසු විට අකුසල් දුරු වී යයි නම් මෙම විට යහපත ඇති කරන විට ලෙසට උතුම් යෙක් ගාථාවක් එම විට ජීවිතයට යහපත ඇති වෙනවා නම් එකම එක ගාථාවකුත් උතුම්. ඒ මොකද මේ ජීවිතයේ තුල කෝටි ගාණක් ගාථා අහන්න ලැබුණත් ඇති පළක් නැහැ. ඒකින් මේ ගත කරන ජීවිතයට යහපතක් උපදින්නේ නැත්නම්. ඇයි පින්වතුනි ගොඩාක් මතක තිබුණු මිනිස්සු මතක ශක්තිය ගොඩාක් තියුණු මිනිස්සු මේ ලෝකේ හිටියේ නැද්ද? ඒ මිනිස්සු එක එක ඒවා මතක තියාගෙන ඉඳලා මැරිලා ගියා. ඒ මැරිච්ච මිනිසයාට මතක හිටපු ඒ වගේ කිසි යහපතක් හදාගන්න බැරුව ගියා. මේ ලෝකේ සමහර විෂයන් කටපාඩමින් මතක තියාගෙන හිටපු මිනිස්සු මේ ලෝකේ අත්හැරලා යනකොට එයාට අර මතක තියාගත්ත එකකින් කිසි ප්‍රයෝජනයක් නැතුව ගියා. මේ ලෝකේ ගොඩාක් දේවල් එහෙමයි. හැබැයි යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ශ්‍රවණය කරනවා නම් කෙලෙස් සංසිඳීම පිණිස පවතින උතුම් ගාථා, උතුම් පද, උතුම් වචන ඒවා තුලින් තමයි ජීවිතේට යහපතක් සැලසෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ මෙහෙම. යෝචී ගාථා සතම් භාසේ. යම් කෙනෙක් මෙලොව පරලොව අයහපත ඇති කරන ශ්ලෝක 100 ගාණක් කියා හිටියත් පළක් නැහැ. ඒකන් ධම්මපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. එනමුදු එකම එක දහම් පදයක් අසා ඒ තුලින් ජීවිතයම සංසිඳවා ගන්නට හැකි නම් ආන්නේ දහම් පදය අහගෙන ඉන්න එකයි වටින්නේ. දහම් පදයකට පිඟුතුනේ සාදුකාර පවත්වන එක පවා ජීවිතයට බොහෝ කල යහපත පිණිස හේතු වෙනවා. කොසල් රජුරුවන්ගේ රජමාලිගාවේ එක අපූර්ව සිද්ධියක් වුණානේ. කොසල් රජුරුව අන්තපුරයට කැඳවාගෙන ආපු බිසවක්
ඇයගේ අතීත ජීවිතය ගැන කිව්වා. අතීත ජීවිතය කියලා කිව්වේ අන්තපුරයට එන්න කලින් ඇය ගත කරපු ජීවිතය ගැන රජුරවන්ට කිව්වා. ඒ කිව්වේ හරි පුදුම කතාවක්. රජුරවන්ට කිව්වා රජතුමනි මම විවාහ වෙලා හිටපු කෙනෙක්. මම විවාහ වෙලා හිටපු ස්වාමි පුරුෂයා බොහෝම ගුණ සම්පන්න කෙනෙක්. හරි පින්වන්තයෙක්. ඔහු ධර්මය අහලා ඒ ධර්මයට හිත පැහැදිලා මහාන වුණානේ. රජතුමනි ඔහු කොච්චර පින්වන්තයෙක්ද කියලා කියන්නේ. ඔහු කතා කරනකොට ඔහුගේ කටින් නිල් මහ නිල් මල් සුවඳ ආවා. ඒ තරම් පින්වන්ත පුරුෂයෙක් කිව්වා. රජුරවන්ට මේක විශ්වාස කරන්න බැරුව ගියා. රජුරුව මේ බිසවට කියනවා එහෙනම් සොඳුරි ඔයාට යම් දවසක ආරංචියක් වුණොත් එහෙම ඔයාගේ ඒ ස්වාමි පුරුෂයාව හිටපු ඒ ස්වාමීන් වහන්සේ මේ සැවැත් නුවරට පැමිණියාය කියලා ආරංචි වුණොත් ඔයා අනිවාර්යෙන් මට ඒ ආරංචිය දෙන්න ඕන. ඉතින් හොඳයි කියලා ඔන්න කාලේ ගත වුණා. කාලේ ගත වෙනකොට භාග්‍යතුන් වහන්සේව බැහැ දැකීම පිණිස ඒ ස්වාමීන් වහන්සේ ඔන්න සැවැත් නුවරට වැඩම කළා. දැන් ජේතවනාරාමේ වැඩ ඉන්නවා. මේක ආරංචි වුණා අර කාන්තාවට. රජුරුව ළඟට ගිහින් දැනුවත් කළා. රජුරුව ඒ ස්වාමීන් වහන්සේටත් තවත් භික්ෂුන් වහන්සේලා 7 නමකටත් මාලිගාවේ දානයක් ලැහැත්ති කළා. දාන වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේට ආරාධනාවක් කළා ස්වාමීනි ඔබ වහන්සේගෙන් බණපදයක් අහන්න ආසයි මම. මාහටත් මේ රාජකීය පිරිසටත් රජමෙදුරේදී ඔබ වහන්සේ ධර්ම දේශනාවක් කරන්න අපගෙන අනුකම්පාවෙන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බණ බාරගත්තා. ඔන්න ධර්ම දේශනාව අහන දවස එදා විශේෂයෙන් මාලිගාවේ බණ අහන තැන සූදානම් කළා. ඒ සූදානම හරි විශේෂයි. රජමාලිගාවේ සාමාන්‍යයෙන් හැමතිස්සෙම මාලිගාවේ තියෙන සුවඳට තියාගන්නවනේ. රජුරෝ සුවඳ ಜಾති ඔක්කොම ඉවත් කෙරෙව්වා. ඒ බණහන්ට තිබුණු පොඩි කුඩා කෑල්ලේ කිසිම සුවඳක් නැහැ. එදා අන්තපුර බිසෝන් වහන්සේලාටත් රාජකීය පිරිසටත් සුවඳ විලේපන තවරාගෙන ඉන්න තහනම් කළා. බණහන්ට ආවා කි හැබැයි විලේපන තවරාගෙන ඉන්න බෑ. මලක්වත් තියෙන්න දුන්නේ නැහැ. ඒතකොට රජුරන්ට උවමනා වුණේ මේ බණහනවට වඩා අර කාන්තාව කියපු කාරණේ ඇත්තද කියලා බලා ගන්නට. ඔන්න මේ ස්වාමීන් වහන්සේ වැඩම කළා. ධර්ම දේශනාව ආරම්භ කරන්නට මුව විවර කළා විතරයි නිල් මහ නිල් මල් සුවඳ පැතිරෙන්න පටන් ගත්තා. රජුරු තේරුම් ගත්තා ඇත්ත නේනම් මේ කාන්තාව කියලා තියෙන්නේ. මේ පින්වන්ත භික්ෂුවගේ මුවෙන් විහිදෙන්නේ නිල් මහ නිල් මල් සුවඳනේ. රජුරු එදාම හවස භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම්කිසි මිනිසෙකුගේ මුඛය නිල් මහ නිල් මල් සුවඳ විහිදෙන තරම් සුවඳවත් වෙන්න ඒ මිනිසයා මොන වගේ පිනක් කරන්න ඇතිද? කුමක් නිසාද එහෙම මුඛයක් ලැබුණේ? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධම්ම ශ්‍රවණේ කාලේ ජීවිතයේ සංසිඳවන ජීවිතයට සැනසෙල්ල උදා කරවන සොඳුරු සද්ධර්මයේ අහන වෙලාවේ ඒ ධර්මයේ ගැන හිත පහන් කරගෙන සාධු සාධුති භාසතෝ සාදු සාධු කියලා දහම් පදයේ අනුමෝදන් වීමක් ඇද්ද? ධර්මයට සාදුකාර පැවැත්වීමක් ඇද්ද? ධර්මයට සාදුකාර දෙන මුව මණ්ඩල ඇති තැනැත්තාගේ මුඛය සුගන්ධවත් වන්නේය. බලන්න ධර්මය. මේ හිතක් සංසිඳෙන ධර්මයක් කියලා කියන්නේ පින්වතුනේ අපිට අපි ගැන මෙහෙම තේරුම් ගන්න පුළුවන්. අපි සංසාර ගමනේ මොකක් හරි ලොකු පිනක් කරලා තියෙනවා. ඒ පිනින්ද තමයි පින්වතුනේ මේ බණ අහන්න ලැබෙන්නේ. අපි හැමෝම සසරේ පින් කරලා තියෙනවා මේ බණපද අහන්න. මේ ධර්මය අහලා හොඳට ධර්මයේ හිතට අරගෙන දැන් මේ මොහොතේ පින් පිරුවොත් අපිට මතුමත්තෙහිත් බොහෝම සැපවත් වූ ජීවිත උපදී. දැන් බලන්න මේ ලෝකේ කෝටි සංඛ්‍යාත මිනිස් ප්‍රජාවක් අතරේ අපට වාසනාව ලැබුණානේ මේ ධර්මය අහන්න. මිනිස්සු කෝටි සංඛ්‍යාත වචන අහනවා, ගාථා අහනවා, ශ්ලෝක අහනවා වැඩකට නැති ඒවා.
ටික දෙනෙකුට වාසනාව ලැබිලා තියෙනවා. ඒ අතරේ ජීවිතේ සංසිඳලා යන, කෙලෙස් සංසිඳවන, හිතට සැනසීම උදා කරවන උතුම් ධර්මය අහන්න. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ පිංගතුල්ලා අහලා ඇති භද්‍රා කුණ්ඩල කේසාව ගැන. භද්‍රා කුණ්ඩල කේසා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ හරි ප්‍රසිද්ධ තැනැත්තියක්. ඔය භද්‍රා කුණ්ඩල කේසාව ඒ කාලේ වාද කරපු කෙනෙක්. ඇය වාද 1000ක් ඉගෙනගෙන හිටියා. ඈත් එක්ක වාද කරලා සෙල්ලම් මිනිස්සෙක් ජයගන්නේ. ඇයගේ කීර්ති ගෝසා හැම තැනම පැතිරලා තිබුණා. ඇය හැම තැනකටම යනවා. ඒ තැනට ගිහිල්ලා වාද විවාද කරලා වාදයෙන් සියලු දෙනාව පරදවනවා. ඉතින් මේ වාද විවාද කෙරිල්ල ගැන මගේ කීර්ති ගෝසා පැතිරලා තියෙද්දි ඔය දඹදිව ඒ ප්‍රදේශවල වාද කරන මිනිස්සුන්ව පරද්දා ඈ ආවා සැවැත් නුවරට. සැවැත් නුවරට පැමිණලා මගේ තිබිලා තියෙනවා ජම්බු අත්තක්. ඒ කාලේ මෑට භද්‍රා කුණ්ඩල කේසා කියලාත් කිව්වා. ඊළඟට කිව්වා ජම්බු පරිබ්‍රාජිකාව කියලා. ජම්බු පරිබ්‍රාජිකාව කියලා කිව්වේ ඇයට අර වාද උගන්වපු වාද પરම්පරාවෙන් එක ජම්බු අත්තක් ආවා. ඉතින් ඒක මේ මහා වටින එකක් විදිහට තමයි ඒ අය සැලකුවේ. ඔය ජම්බු අත්ත අරගෙන ඇවිල්ලා ඔය ජම්බු අත්ත හිටවනවා. ජම්බු අත්ත හිටවපුවාම කවුරු හරි කෙනෙක් පැමිණිලා ජම්බු අත්ත පෙරළුවොත් එයා වාද කරන්න ඕන. ඒක තමයි ඉතින් ඒකේ ක්‍රමය. සැවැත් නුවරටත් ඇවිල්ලා මේ ජම්බු පරිබ්‍රාජිකාව හතරමං හන්දියක ජම්බු අත්ත හිටෙව්වා. එදා මේ වීදියේ වැඩම කළා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක හතරමං හන්දියේ ජම්බු අත්තක් හිටවලා තියෙනවා. එතන හිටියා පොඩි ළමයි ටිකක්. මේ ළමයින්ගෙන් ඇහුවා දරුවනේ මේ ජම්බු අත්ත මොකක්ද? කිව්වා "ඇයි ස්වාමීනි ඔය ජම්බු අත්ත අර ජම්බු පරිබ්‍රාජිකාවගනේ. ඇය තමයි ඕක ඔය හිටුවේ. ඕක යම් කෙනෙක් පෙරළුවොත් ස්වාමීනි එයා ජම්බු පරිබ්‍රාජිකාවත් එක්ක වාද කරන්න ඕන." සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා දරුවනේ එන ජම්බු අත්ත පෙරලන්න. එතකොට මේ දරුවෝ ටික කිව්වා අම්මෝ ස්වාමීනි අපිට බෑ. අපිට බෑ ජම්බු පරිබ්‍රාජිකාවත් එක්ක වාද කරන්න. නෑ දරුවනේ ඕගොල්ලෝ ඕක පෙරලන්න වාදේ කරන්නේ මමයි කිව්වා. මේ දරුවෝ ජම්බු අත්ත පෙරලලා ජම්බු අත්ත කඩලා දාලා ගමේ හැම තැනම ගිහින් කිව්වා සැවැත් නුවර හැම තැනම අද ජම්බු පරිබ්‍රාජිකාවගේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වාදයක්. එතකොට ධර්මයේ කෙරෙහි පහන්සිත් ඇති ඔය සැවැත් නුවර ඉඳලා තියෙනවනේ කෝටි 5ක මාර්ගඵලලාභී. ඔය මාර්ගඵලලාභීන් කතා වුණා කියනවා. එහෙමනම් අද ජම්බු පරිබ්‍රාජිකාව පරදිනවමයි. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවත් එක්ක ජම්බු පරිබ්‍රාජිකාව කවුද? එහෙම කතා වුණා. එතෙන් මිත්‍යා දෘෂ්ටික කණ්ඩත් ඉන්නවනේ ඉතින් ඔය අතරේ. ඒ ඇයෝ රාවයක් ගොඩ නැගුවා කියනවා අද තමයි සාරිපුත්තයන් වහන්සේ පාඩමක් ඉගෙන ගන්නේ ජම්බු පරිබ්‍රාජිකාවත් එක්ක වාද කරන්න සාරිපුත්තයන් වහන්සේ කවුද කියලා. ඔන්න වාදේ යෙදුනා. වාදේ යෙදුනාට පස්සේ තමන් ඉගෙනගෙන කටපාඩම් තියාගත්ත අර වාද 1000ම සාරිපුත්ත මහරහතන් වහන්සේට ජම්බු පරිබ්‍රාජිකාව ඉදිරිපත් කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාව ඉස්සරහා හරියට මේ වගේ දෙවන්ත හස්ති රාජෙක් පොකුණකට බැහැලා නෙළුම් දඬු කඩනවා වගේ. හස්තියකට නෙළුම් දඬු කියලා කියන්නේ ගානක්වත් නෑනේ. නෙළුම් දඬු කඩනවා වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ඉස්සරහා අහන වාද ටික බිඳී ගියා. ජම්බු පරිබ්‍රාජිකාවට කට උතර නැතුව ගියා. වාදකින් වාදයක් ගොඩනගන්න බැරි විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා. වාද ඉවරයි. ජම්බු පරිබ්‍රාජිකාව කියනවා ස්වාමීනි මගේ වාද අවසන්.
තවදුරටත් මාගේ වාදනය කිව්වා. එහෙමනම් නැගණි නුඹ කියන්ට මං අහන ප්‍රශ්නෙට පිළිතුර. එක කියලා කියන්නේ මොකක්ද කියන්ට? මේක ආර්ය විනය තුල තියෙන අසිරිමත් ප්‍රශ්නයක් නේ. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එක ඒක ධර්මයේ දන්න කෙනෙකුට අර තෝරන්න බෑ. ජම්බු පරිබ්‍රාජිකාව අසරණ වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේව සරණ යනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා නැගණි ඔබ මා සරණ යා යුතු නෑ. මමත් සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඔබ ඒ ශාස්ත්‍රුන් වහන්සේව සරණ යන්න. ස්වාමීනි ඔබ වහන්සේත් සරණ ගියපු ඒ ශාස්ත්‍රුන් වහන්සේ කොහෙද වැඩ සිටින්නේ? සැවැන්නුවර දෙව්රම් විහෙරේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. නැගණි ඔබ ගිහිල්ලා ඒ ශාස්ත්‍රුන් වහන්සේව මුණ ගැහෙන්න. ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න කිව්වා. රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාගේ හැබෑ ස්වභාවය. හැබෑවටම කෙලෙස් නැති මුනිවරුන්ගේ ස්වභාවය. ගෞතම සාසනය තුල අරහත්ත්වයේ පසක් කරපු හැබෑ රහත් මුනිවරුන්ගේ ස්වභාවය එයයි. මේවා අපි මෙහෙම ඉගෙනගෙන හිත පහදවාගෙන තිබුණොත් පින්වතුනි හොර රහතෙකුට හොර මාර්ගඵලලාභියෙකුට බෑ අපිව කවදාවත් වැරදි තැනක පටලවන්න. බලන්න හැබැයි රහතන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේව තමයි පෙන්වුවේ. ආලෝකේ ලබා ගැනීම පිණිස මහා හිරුමඩලයි පෙන්වුවේ. නුඹ යන්ට ඒ ශාස්ත්‍රුන් වහන්සේ ළඟට. ජම්බු පරිබ්‍රාජිකාව භද්‍රා කුණ්ඩල කේසාව භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මය අවබෝධ කරගෙන ඇය අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවිය ආරම්භයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන ගාථාවන් දෙකක් වදාළා. යෝචේ ගාථා සතං භාසේ අනත්ථ පද සංහිතා ඒකං ධම්ම පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති සියයක් ගාථා කිව්වත් හැඩ කොට ඵලයක් නැහැෙහි අරුතක් නැති විට එකම දහම් පදයක් දැනගත් විට අකුසල් දුරු වී යයි නම් මෙම විට යහපත ඇති කරන විට එලෙසට උතුම් යෙක් දම් පදයක් එම විට යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ දහසක් යුද කරමින් ලොව කිසිවෙක් ඒ යුද දහසම ජයගෙන සිටියත් එලෙසින් දහසක් මිනිසුන් පරදා ජය පැන්බීමෙන් සතුටුව සිටියත් කෙලෙසුන් සමගින් යුද වැදි කෙනෙකුන් ජයගන්නේ නම් සිත ඇති කෙලෙසුන් එලෙසින් ජයගත් විට ඔහු මෙලොවේ සැබවින් එය උත්තම දිනුමක් වේ. ඔන්න ඔය ගාථාව දාලේ භද්‍රා කුණ්ඩල කේසා නම් අරහත් උත්තමාවිය ආරම්භය. යම් කෙනෙක් යුද්ධ 1000ක් කරලා දහස් ගණන් මිනිස්සු පරදවලා ජයග්‍රහණය කළත් ඒක නෙවෙයි නියම ජයග්‍රහණය. ඒකංච ජෙය්‍ය අත්තානං
නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත්, කෙලෙස් වලට පරදින්නේ නැතුව තමන් දිනුවොත්, සවේ සංගාම ජුත්තමෝ, ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උතුම් කෙනෙක්. අපි සරණ ගියපු මහා සගරුවනේ සියලු රහතුන් ඒ යුද්ධේ දිනු අයයි. ඒක තමයි හැබෑම යුද ජයග්‍රහණය. යුද්ධ කෝටියක් ජය ගන්න රජාත් රාගය ඉස්සරහා පරදිනවා. ද්වේෂය ඉස්සරහා පරදිනවා. මෝහය ඉස්සරහා පරදිනවා. අවසානයේ කෙලෙස් ඉස්සරහා පරදින ඒ මනුස්සයා මරණ ඉස්සරහා අන්තිටම පරදිනවා. භීතියටපත් වෙලා ලෝකේ අත්හැර ගන්න බැරුව විලාප තියලා මෙරි මෙරි යනවා. හැබැයි මේ සම්බුද්ධ ශාසනයේ මහා රහතුන් බලන්න. උන්වහන්සේලා තමන් වහන්සේලාගේ පිරිනිවීම ගැන තේර ගාථාවල දේශනා කළේ මට ජීවිතය ගැන අමුතු ආසාවක් නෑ. මරණය ගැන අමුතු කැමැත්තක් නෑ. මාසේ පඩිය බලාගෙන ඉන්නවා වගේ මම මේ ඉන්නේ පිරිනුවම් පාන්නයි. බලන්න ඒ અભීත බව, ඒ සුන්දරත්වය. ඒ සුන්දරත්වයේ ගොඩ නැගුණේ පින්වතුනි කොහොමද? තමන්ගේ ජීවිතේ ජයගත්ත නිසා. කෙලෙස් වලට පරදින්නේ නැතුව තමන්ගේ ජීවිතේ දිනපු නිසා, සංසිඳුණු නිසා, සැනසුණු නිසා. පින්වතුනි ඒ සංසිඳීම සැනසීම කොහොමද ලැබුණේ? ඒ සංසිඳීම සැනසීම ලැබුණේ සංසිඳෙන වචන ඇසූ නිසා, සංසිඳෙන ගාථා ඇසූ නිසා, සංසිඳෙන ධර්මය ඇසූ නිසා. අපිට මේ මුණ ගැහිලා තියෙන්නේ ඒ බඳු අසිරිමත් වූ සද්ධර්මයක්. මේ ධර්මයේ මුණ ගැහිච්ච මොහොතේ අපටත් මේ දහම් පද ආසා, දහම් පද ගැන තව තවත් හිත පහන් කරගෙන අපේ ජීවිත සංසිඳුවා ගන්නට, සනසවා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයේ ආශිර්වාදය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය සදහම් මෙත්තිදූ දරුවාට සැලසී නිදුක් නිරෝග සුවපත් භාවයම ලැබෙත්වා. අධ්‍යාපන කටයුතු සුවසේම සිද්ධ කරගන්නට ඒ දරුවාට අවකාශ සැලසෙත්වා. කිසියම් කරදරයකින් බාධාවකින් තොරව සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් තමන්ගේ ජීවිතේ ඊටා යහපත් අයුරින් හදාගන්න, ජීවිතයට සියලු අභිවෘද්ධීන් සලසා ගන්නට අවකාශ ලැබෙත්වා. බුදුරජාන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධ කරන්ට මේ සියලු පින් හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. සදහම් උතුම් මන්ත්‍රී යන ඒ දරුවන් තිදෙනාටම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උතුම් ශ්‍රාවක දරුවෝ බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසන්න රැකවරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා. අද ධර්ම දානයේ සිදු කළා වූ වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයා සහ සමුද්‍රා රත්නායක මහත්මියගේ නමින්
මිය පරලොවයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව පරලොව වශයෙන් සැපයටම පත්වෙත්වා මේ දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිදු කරන පූජනීය මහා සංඝරුවනට අනුමෝදන් කරන්න. රටලෝක වාසී සිල්ගුණ පුරන පින්වන්ත මහා සංඝරුවනට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ ධර්ම දානය සිදු කළ කුරුණෑගල පිලැස්සේ පදිංචි මේ වෙනකොට සිංගප්පූරුවේ සේවයේ නියුතු පින්වත් වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයාට සහ සමුද්‍රා රත්නායක බිරිඳටත් ඒ අයගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් එක ලෙසම මේ පින් අනුමෝදන් වෙත්වා. දහම් මගට උදව් උපකාර කරන සියලු කලන මිතුරන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සහ ලක්විරු ගුවන් විදුලියේ ඒ සෑම සියලු දෙනාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව. ඉතින් සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව ජීවිතවල ඒ කරන රැකී ආරක්ෂා ආදිය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය, ජීවිතයේ යහපත් ප්‍රාර්ථනාවෝ ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වෙත්වා, සඵල වෙත්වා. කරදර බාධා වලින් තොරව සැනසille ජීවිත ගත කරන්න ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන්නා වූ කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් නිරතුරු ඇසුරු කරන්නට ලැබෙත්වා. හැම දිනාට ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් හැම දිනාට ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.